තස්සේ භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ. යාරාධිපති හිමියනි, සවන් දෙන්නා වූ සදහවර පින්වත්නි, පසුගිය සති දෙක තුල අපි කරුණු පැහැදිලි කරගනිමින් ආ ගමනක් තුල සම්මාදිට්ඨි දෙකක් පිළිබඳව කතා කළා. දසවස්තුක සම්මාදිට්ඨියවත් පුද්ගලයෙක් වශයෙන් හරි වැරදි තේරුම් අරගෙන හික්මීම කියන එක. ඒක බුදු සමයේ දසවස්තුක සම්මාදිට්ඨිය වශයෙන් පෙන්වන ලබනවා. ලෝකේ ඕනෑම රටකත් මේ දේ තේරුම් අරගත්ත අය ඉන්න පුළුවන්. නමුත් ඒ සම්මාදිට්ඨිය තුල යහපත් ක්‍රියාවන්ට යහපත් විපාක වහි මේන වැරුණාම ඊට එහාට පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. මන්දයත් වෙනත් ආගමක හෝ එවත් තැනක තථාගතයන් වහන්සේ වදාළා වූ ඉතිරි ධර්ම කොටස් හමුවන බැවින් අනතුරු තිබෙනවා ආර්ය සම්මාදිට්ඨිය කියන එක. ආර්ය සම්මාදිට්ඨිය තමයි පෙන්වන්නේ අත්වික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා. සම්මාදිට්ඨියක් වෙනවා ඒක ආර්යයි. ඒකේ තමයි ආශ්‍රව ශේයම සිදු වෙන්නේ. ඒ තුලින් තමයි ලෝකෝත්තර මාර්ගාංග පිළිවෙලින් නිවීම හම්බ වෙන්නේ කියන එක පිළිබඳව අපි පැහැදිලි කරමින් හිටියා. එතකොට නිවීම කියන පදයේ තේරුම් අරගන්න ඕනේ ඉස්සර වෙලා. ඒක නිවීම කියලා කිව්වහමත් ඒක කියවෙනවා යම් ආකාරයෙන් නිවන සැනසෙන ස්වභාවයක් කියලා. නමුත් ඒක නිර්වාණ නැත්තම් නිබ්බාන කියන පදයෙන් හොයා ගන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් ඔබ අසා තිබෙනවා නම් වාන කියන පදේ පාවිච්චි කරන්නේ තණ්හාවට. තණ්හාව කිව්වහම ඒක අපේ ලෝකෙ ගත්තාම නම් ඇස කන නාසය දිව කය කියන උදරවල් පහස මනෝද්වාරයක් මුල් කොට ගත්තා වූ අරමුණු වල ඇලීමට කියන්නේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. නැවත නැවත හොයන එකට කියනවා අනුයෝගී වෙනවා කියලා. මේ පැත්ත නැවත හොයනවා කියන එක. නැවත නැවතත් විදීම. ඒකට කියනවා කාම සුකල්ලික අනුයෝගී. ඒ සැපත අරමුණේ සැපත නැවත නැවතත් හොයනවා කියන්නේ. එතකොට මෙතන මේ වාන කියන වචනෙට නිර්ේකතු කරලා තමයි නිර්වාණ හැදිලා තියෙන්නේ. පාලි වල හෝ සිංහල වල නිර්පදී උපසර්ගයක්. එකෙන් කියන නිෂේධාර්ථය. තියෙන දෙයක් නැති කියන අර්ථය. එතකොට ආහාර නිරාහාර කිව්වම ඔබට ඒක තේරෙනවා වෙන්න පුළුවනි. ආහාර ගත්තාම ආහාර නිරාහාර ආහාර නැති. අන්න ඒ වගේ මේ තේරුම් ගන්න ඕන කාරණාව වින්දනේ නිර්වින්දනය කියලා කතා කරනවා වගේ වාන තෘෂ්ණාව නම් නිර්වාණ තෘෂ්ණාව නැති. එතකොට නිර්වාණ වල හැටි හොයන්න වෙනකුත් කරලා හරියන්නේ නැහැ. තෘෂ්ණාව නැති වෙන්න ඕන. ඒ නිසා අපි නිර්වාණ ගැන නෙවෙයි කතා කරන්න ඕන. නිර්වාණය වහගෙන ඉන්න ධර්මයන් පිළිබඳව. ඔය ඔබත් සමහර විට කියවල ඇති මේ ඔය බුරුම රටේ වෙන්නේ නැති කලකට පෙර හිටියා වූ හිමිනමගේ පොත්පත් ලංකාවේ පවතිනවා චංචා කියලා. ඒක තියෙනවා පොතක් සිත තුළ ඇති නිර්වාණය කියලා. එන්න මේ නිවීම කියලා කියන්නේ අපි ළඟ තියෙන දෙයක්. ජීවත් වෙන්න ගිහින් මිනිසුන් කරන්නේ නිවීම වහගන්න එක. ඉතින් ආපහු නිවීම ඕන නම් වහගන්න කාරණා ටික අයින් කරගන්න වැරහම නිවීම කතා කරන්න ඕන දෙයක් නෙවෙයි. ඒක කවදත් තිබුණ දෙයක් තියෙන දෙයක්. පෞද්ගලිකව නිවීම තම තමන් විසින් වහගන්න කාරණයක්. එතකොට ජීවිතය තුළ නිවීම අවශ්‍ය නම් අර නීවරණ ධර්මයන් ප්‍රහාණය කරගන්න ආකාරය හොයන්න වෙනවා. එහෙම නැත්නම් ඒක අපිට හමු වෙන්නේ නැහැ. ඉතින් මේක මම දකිනවා මේ ජීවිත තුළ මෙන්න මේ විදිහට. සාමාන්‍යයෙන් ඔබ ශ්‍රී ලංකාවේ වාසය කර කෙනෙක් නම් මේ ශ්‍රී ලංකාවේ වෙරළක ඉඳලා රට මැද්දට එන්නේ. කොයි පැත්තට ආවත් කන්දක් නගින්න වෙනවා. මැද රටට. රටට යනකොට කොයි පැත්තෙන් ආවත් අඩු වැඩි වශයෙන් කන්දක් මුදනකට යනවා. එක පැත්තෙන් ගොඩ වුණාම අනිත් පැත්තෙන් ආයෙ සාගරය දක්වා පහළයට බහින්න පුළුවන්. ඒක අපේ රටේ පිහිටීමේ හැටිවම කියන්නේ. වෙනත් රටවල් එහෙම නොවෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ජීවිතෙත් මම දකිනවා මේක අවුරුදු 100ම කාලයක් තුළ 50 මෙහෙම වෙනවා කියලා නෙමෙයි මම පෙන්නන්න හදන්නේ. ධර්මයේ නොතේරෙන තාක්කල් කන්ද නගිනවා වගේ මේ කෙලෙසුන් බර වෙනවා ජීවිතේ. ධර්මයේ තේරුම් ගත්තාම කෙලස් ටික අයින් වෙගෙන ආපහු සාගරය දක්වා පල්ලම් බහින්න පුළුවන්. මේක මේ කෙලෙසුන් බර වෙන එක අවුරුදු 60 70 දක්වාම කෙනෙකුට යන්න පුළුවන්. එතකොට පල්ලම් බහින්න කාලයක් නැහැ. පරලෝ යන සිද්ධ වෙනවා. නිසා මම දකින්නේ අපේ බෞද්ධ සංස්කෘතිය තුළ අවුරුදු 100කට 50කට පෙර තිබුණ සංස්කෘතිය තුළ අම්මලා තාත්තලා ජීවත් වෙලා ඉවර වෙලා ආච්චිලා සීලා වෙලා තමයි බණහන්න පන්සලට. ඒක අපේ මහා සංඝරත්නය ඒකටවත් ඒ සඳහාවත් යොමු නොවන පිරිස යොමු කිරීමට දරන උත්සාහයක් වශයෙන් මම දකිනවා. නමුත් අද මම දකිනවා
ජීවත් වෙලා ඉවර වෙලා නෙමෙයි බණ හොයන්න ඕන. මේ කන්ද නැගීම තුලින් බර වැටෙන එක වගේ මේ ජීවිතයේ කෙලස් බර වෙන එක පුළුවන් තරම් ඉක්මනින් නවත්තා ගත්තොත් එහෙනම් අයින් කරගන්නත් හරි ලේසියි. විසාකාවට වදාළ මේ විසාකා සූත්‍රයේ සඳහන් වෙන්නේ ඒ සංකෝ විසාකේ සතං ප්‍රියානි සතන්තේ සම්දුක්ඛානි. ඒකෙන් පෙන්වන්නේ විසාකාවනේ ජීවත් වෙන්න ගිහින් ඔබ ඇලෙන කරුණු 100ක් හදාගත්තොත් දුක් 100ක් වෙනවා. ඒ ජීවිතේ නෙමෙයි දුක්, ඇලෙන කරුණුයි දුක් වෙනත් වෙන්නේ. ඒක පෘථග්ජන මට්ටමේදී පෞකාරයක් වශයෙන් හෝ පින්කාරයක් වශයෙන් පෞකාරයට වැඩි පින්කාරයට අඩු වෙන්න පුළුවන්. මේ ඇලෙන කරුණු සංඛ්‍යාව වැඩි කරගනිමින් යන එක තමයි පෘථග්ජන කියන්නේ. එතකොට අර කන්ද නගමින් ඉන්නවා දිගටම. අන්න මෙතනින් එහා පැත්තට තථාගතයන් වහන්සේගේ ධර්මය පතපතින් හෝ තථාගතයන් වහන්සේ හිටියනම් උන්වහන්සේගෙන් හෝ ඒ පිළිබඳව කතා කරන ශ්‍රාවකයන්ගෙන් අහලා දැනගත්තම දැන් කන්ද වහින්න පටන් ගන්නවා. මේ දෙකට ත්‍රිපිටකයේ සඳහන් කරලා ලබන්නේ අනුසෝත කියන සූත්‍රයේ කන්ද නගින පැත්ත අනුසෝතගාමි. කන්ද බහින පැත්ත පටිසෝතගාමි. ඒ පටිසෝතගාමිත්වය කියන එක තිබෙන්නේ ආරි සම්මාදිට්ඨිය. දසස්තක සම්මාදිට්ඨිය පටිසෝතගාමිත්වය ගේන්න බෑ. එතකොට දසස්තක සම්මාදිට්ඨිය දේශනා කරලා තියෙන්නේ පුද්ගලයා තුළ. මෞකුසෙන් දීවි ජීවිතාසානය දක්වා ජීවිතන පුද්ගලයාට හරි වැරදි හොඳ නරක තේරුම් අරගෙන වැරදින් අයින් වෙලා හොඳ දේවල් කරන්න. ආර්ය සම්මාදිට්ඨිය දේශනා කරන්නේ පුද්ගලයා අමුල් කොටගෙන නෙමෙයි. පුද්ගලයා ස්ත්‍රී පුරුෂ කිහි පැවිදි කොහොම වුණත් කමක් නැහැ. ඔහු තුල ශනිකව ක්‍රියාත්මක වෙන්නා වූ ඒකකයක් මුල් කොට. මේ ඒකකයේ ක්‍රියාත්මක වෙන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් කොහෙන් හරි ක්‍රියාත්මක වෙන්න පුළුවන්. වර්තමාන මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ ඒක. ඒ ඒකකයේ පිළිබඳව මම ඔබට පසුගිය දවසේ පැහැදිලි කරමින් පංචස්කන්ධය කියන වචනේ පාවිච්චි කළා. පංචස්කන්ධය කියන වචනේ පාවිච්චි කරමින් පංචස්කන්ධ විග්‍රහයේ වරද්දාගෙන ඉන්න ආකාරය බොහෝ පැහැදිලි කළා. පිටින් මතක් කරනවා නම් ශරීරයට පංචස්කන්ධය කියලා කියනවා සමහර අය. ඇහැ කන නාසය දිව කයට පංචස්කන්ධය කියන අය තාමත් මේ ලංකාවේ ඉන්නවා. ඒ වගේම බහුල පොතපතවල පංචස්කන්ධේ රූප කියන්නේ ශරීරය, වේදනා, සංඥා, සංකාර, නාම කියන අය ඉන්නවා. ඔය විදිහට පංචස්කන්ධේ රූප, පඨවි, ආපෝ, තේජෝ කියලා කියන අය ඉන්නවා. වේදනා, සංඥා, සංකාර, නාම කියලා. මේ විදිහට මේ දෙක වේදනා ඉන්නවා. නමුත් මේ නිසාම තමයි මම හිතන්නේ අපිට මේ සංඛාර රැස් වෙන හැටි සහ සංඛාර සමතය තෝරගන්න බැරි. මන්දයත් ඔය කාය කියන පදේ අත්තිමස්මින් කායය කිව්වම මේ කය තමයි. මේ කයේ කෙස්ලොම් තියෙනවා කියලා පෙන්වන්න 32ක්. එතකොට ඒක අනිත්‍ය බලන්න මේ පෙන්වන්නේ ඒකේ රෙජිනක් වශයෙන් සලකන්න සදාකාලික තියාගන්න දෙයක් නැහැ කියන එක තමයි අසුභානුපස්සී. සුභයි කියන එකේ සුභකට ගන්න එපා කියන එක අසුභ කියන්නේ නැත්නම් පිළිකුල් කරන්න කියන එක නෙමෙයි. නමුත් මේ කාය පදේ තවත් පැත්තලේ දෙනවා. දැන් බලන්න ඔය අකුසලයෙන් වෙන්නේ සඳහා පාවිච්චි කරන්නා වූ චෛතසික 25ක් තියෙනවා අභිධර්මයේ තුල සෝබන කියලා. එතකොට නැත්නම් කුසල් කියලා. ඉතින් ඒවා පෙන්වන්නේ සද්දා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, తත්‍ර මජ්ජත්තතා කියලා පෙන්නලා එතනින් එහාට කියනවා කායපස්සද්දි, චිත්තපස්සද්දි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදිතා, චිත්ත මුදිතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා කඩම් කරන්න ඕනේ නෑ. මම මේ උදාහරණයක් විතරයි ගත්තේ. එතන කාය කියන්නේ කයට, චිත්ත කියන්නේ හිතට නෙමෙයි. කාය කියන්නේ සිතට, චිත්ත කියන්නේ සිතුවිලි වලට. එතකොට එහෙනම් කාය පදේ ඉදලා තියෙනවනේ සිතට. අන්න එහෙම මේ ධර්මයේ හොයාන යන ගමනේදී කය කියලා එකක් පංචස්කන්ධයට නැහැ. කය කියලා එකක් පුද්ගලයින්ට තියෙනවා. පංචස්කන්ධයට තියෙන්නේ ඇසෙන් හෝ කනෙන් හෝ නාසෙන් හෝ දිවෙන් හෝ කයෙන් පහළ වෙන්නා වූ රූප නැමැති ආරම්මණය මුල් කොටගත් වේදනා සංඥා සංකාර පහ. එතකොට එහෙනම් රූප කාය, ශබ්ද රූප කාය, ගන්ධ රූප කාය, රූප රූප කාය, රස රූප කාය, සිත. ඒ විදිහට ගත්තාම අර කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි වලට අනුව ලස්සනට ගලපන්න පුළුවන්. ඒ නිසා මම දකිනවා මේ පංචස්කන්ධ ධර්මතාවයේ මුල් කොටගෙන දේශනා කළා වූ ආර්ය සම්මාදිට්ඨියට පිවිසෙන්න හෝ පටිසෝතගාමී වෙන්නට ඒක නිවැරදි කරගන්න වෙනවා. අපි මෙතෙක් කතා කරපු කාරණා අනුව ගත් කල එහෙමනම් මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් බවට පත් කිරීම තමයි අර අල්ලා ගැනීම සිය කියන වචනෙන් පෙන්නන්නේ. නැත්නම් අර බරක් කරගෙන කන්ද නගිනවා වගේ ජීවිතේ බර වෙන්නේ මේ පංච උපාදානස්කන්ධ පරිහරණය. එතකොට මම දකින්නේ නිවන යන අනාගත බුදුහාමුදුර ලබා දෙන්න ඕන දෙයක් හරි මරණයෙන් පස්සේ හිමි වෙන දෙයක් හරි නෙමෙයි. ජීවිතය තුළ තියෙන දෙයක් අපි මොකද කරන්නේ පෘථග්ජනය වශයෙන්?
මේකට උඩින් වහ ගන්නවා නීවරණ ධර්ම ටික. නීවරණ කියන්නේ නිවන වහන කියන එකනේ. නීවරණ ධර්ම ප්‍රකරමින් ජීවත් වෙනවා. එතකොට බුදුන් වහන්සේ පහළ වුණු සමාජයේ මේ නීවරණ ටික යට කරගන්නකම තිබුණා අත්කරමතානිකෝ. නමුත් නීවරණ ප්‍රහාණය කියන කාරණාව බුදු සමයේ පමණයි පවතින්නේ. ඒ නිසා අපි නිවන හොයන්න ඕන නම් නිවන ගැන කතා කරලා හරියන්නේ නැහැ. නිවන වහන ධර්ම තමයි අපේ හිතේ තියෙන්නේ. ඒ ටික අයින් කරගන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. එතකොට ජීවිතය තුළම පවතිනාව මේ නිවීම හොයා ගන්න පුළුවන්. අර අචංචා හිමියන්ගේ පොතේ පවතින සිත තුළ පවතින නිර්වාණය කියලා. ඒ නිසා අපි ළඟ පවතින දෙයක් මේ. මේ පවතින දේ අපට හමු වුණොත් එහෙම ඒකට කියනවා උත්තරීතර හුදකලාව කියලා. ඒක ඉන්න පුද්ගලයාට මේ ලෝකේ තියෙන කාරණානිස ඇති වෙන තර්ජන ඇති වල දැවීම් කැවීම් නැහැ. ඒ නිසා ඒක තේරුම් අරගෙන ඒක හොයාගන්න දරන මහන්සිය තමයි මේ පටිසෝතගාමිත්වය කියලා කියන්නේ. ඉතින් එතකොට එහෙමනම් අපිට ඒකෙදි වැටහෙන්න ඕන කාරණයක් තමයි මේ නිවීම කියලා 아무තු ලෝකයක් හෝ 아무තුවෙන් ලැබෙන දෙයක් හෝ නෙවෙයි. තියෙන දුක අයින් වුණාම තියෙන තත්ත්වයක්. මම මේකට සාමාන්‍යයෙන් කියනවා ඔය මගේ ළමා කාලෙත් මට තිබුණා මිග්‍රේන් කියන ඉස්සරහේ. අද නම් දශමයක්වත් නැහැ මම කරුණු තේරුම් ගැනීමත් ඉවර කරන් තියෙනවා ඒක. නමුත් මේ හිසරදේ කියන එක ඒකෙන් පෙළෙන අය දන්නවා ඒක හැදුනහම කොතරම් කරදරයක්ද? ශබ්දේ පේන්න බෑ, අම්මා තාත්තා පේන්න බෑ, ගෙදර පේන්න බෑ, ආලෝකේ පේන්න බෑ, තව නොඑක් කාරණා. පුදුම වදයක්. ඒකට අවසානයේ හොඳ උනායි කියලා කියන්නේ මොනවා හරි ලැබුණාද? හිසරදේ වදයක්, හිසරදේ හොඳ වීමම සුවයක්. හොඳ වීම සුවයක් තමයි. ඇත්තට හොඳ වෙනවා කියලා මොකද්ද ලැබුණේ? තිබුණ තත්ත්වේනේ. එතන මේ නිවීම කියන පදයෙන් පවතින්නේ තිබෙන තත්ත්වයක්. මේක නැති කරගෙන අපි හොයන එක තමයි මේ කරන්නේ. අවාසනාවකට අපේ සංස්කෘතිය තුළත් මේක අනාගත බුදුරජාණන් වහන්සේ හොයලා දෙනකම්ම කල්දාප එකක් වටපත් වෙනවා අපි පිළිබඳව හොයන්නේ නැතුව. නමුත් මට ඕන උනේ ගෞතම සාසනය තුළ මේ ජීවිතය තුළ නෙවෙයි. ඔබටත් ඒක ඕන වෙනවා කියලා හිතාන තමයි අපිට මේ ආරාධනා කරන්න නැත්තේ. ඒ නිසා අපි මේ ධර්ම දේශනා තුනකින් තුනමාරකින් ඉගෙන කතා කරන්න හදන්නේ. එhmenan මෙතන මම ගත්ත පදේ ගන්න. අර ඒතං සන්තං ඒතං පනිතං කියන එකේ තේරුමයි නිවීම කියන தත්ත්වය පිළිබඳව. එය සාන්තයි ප්‍රණීතයි කියලා පෙන්වන්නේ. අපි ඒක විස්තර කරන්නේ නැතුව ඉමු තවදුරටත්. ඒක ඊළඟ පදේ පෙන්නනවා ඒක කාරණයක්. යදිදං සබ්බ සංකාර සමතෝ. සියලුම සංස්කාරයන් සංසිඳුනේ වේ. අන්න අපි ඉගෙන ගන්න ඕන අපි සංස්කාර මොනවද රැස් කරන්නේ කොහොමද සංසිඳවා ගන්නෙ කොහොමද? මේ සංස්කාර රැස් කරන එකට පමාව කියලා කියනවා සංසිඳවා ගන්න එකට උපමාව කියලා කියනවා. මේ බුදුරජාණන් වහන්සේ උපමා වෙන්න කියලා තියෙන්නේ ඒක. අපමාදවමත පදං. අන්නේ පමාව සහ උපමාව තේරුම් ගත්තාම අපට පමාවේ ජීවත් වෙන බව සහ නොපමා වෙන්න තේරෙනවා නම් පුළුවන් බව. අන්නේ නොපමාවෙම තේරුම් ගන්න පුළුවන් එක තමයි අපි කතා කරන්නේ ඔය පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ කියලා. මේව ධර්ම ප්‍රඥාවන්තින් සඳහා පමණයි කියලා කතා කරන්නේ ඔය නොපමාව ආරම්භ කරන්න පුළුවන් අයට. එහෙම බැරි නම් වුන්ට අර දසස්තර සම්මාදිට්ඨිය තුළ පුණ්‍ය මාර්ගය අනේක හොඳයි. මොකද පාප මාර්ගයෙන් අපායට දොර විවෘත කරන්නේ නැතුව පුණ්‍ය මාර්ගය තුළ මිනිස් සමාජයටත් මෙහෙවරක් කරලා පෘථග්ජන භාවය අයින් කරගන්න බැරි නම් පිනෙන් පරලෝකස් මිනිසුන් අතර හෝ දෙවියන් අතර ලැබෙන්නේ. තබා ගන්න. නමුත් අපට ඒවා ගැන කතා කරන්නා වූ සමාජයක් තියෙනවා. හැමතැනමත් පුණ්‍ය මාර්ගය තුළ පින්දහම් කිරීමේ කාරණා තමයි ගිහි පැවිදි දේශකින් මහන්සලා ඕන තරම් කියන්නේ. ඉතින් ඒ ගැන අපි කතා කරන්නට අවශ්‍ය නැහැ. ඊට එහාට කතා කරන කෙනෙක් ඕන වෙන්නේ. ඒ නිසා මේ සබ්බ සංඛාර කියන්නේ මොනවද කියලා හොයාගෙන යන්න. එතකොට මේ අපට සමාජයේ හමු වෙන වැරදි තැන් තියෙනවා. ඒ කියන්නේ බුදුන් වහන්සේ වැරදිත් නැහැ, ගාථා වැරදිත් නැහැ, අපි ගත්ත විදිහ වැරදි. අවමගුල්ලුස්සයකට ගියාම අනිච්චවත සංඛාරා, සබ්බේ සංඛාරා අනිච්චා. ඒකෙන් කියවෙන්නේ මිනිස්සෙක් ගෙදර හිටියා මැරුණා. ඒ පුද්ගලයා තමයි සංඛාරය, දැන් ඒක වෙනස් වෙච්ච එක තමයි අනිත්‍ය මැරුණේ. එහෙම තමයි අපි හිතන්නේ. නමුත් ඔතනින් මෙහාට එන්න වෙනවා. පාළිය හදාරනකොට තේරෙනවා බාහිර ලෝකේ තියෙන අහක දාන දේවල් වලට කසල වලට සංඛාර කියනවා. නමුත් ඒකේ කයන්න මා ප්‍රාණ නෙමෙයි, නිකම් කය. ඊට පස්සේ තියෙනවා සයන්න අර අපි කතා කරන මා ප්‍රාණ කයන්න ගෙන සංඛාර. ඒවා බාහිර ලෝකේ කොහෙවත් නැහැ. ඒ වගේ තවත් ටිකක් තියෙනවා අපිට විතරක් සීමා වුන් ටිකක්. මේ
මිනිස්සෙකුගේ දෙවියන්ට ප්‍රේතයින්ට බ්‍රහ්මයින්ට නැති අපට විතරක් තියෙන ටිකක්. ඝන කයක් තියෙන අයට. එනවා කාය වචී මනෝ සංකාර කියලා. ඒ කියන්නේ කය වචන සිත ක්‍රියාත්මක කරන්න භාවිතා වෙන්නා වූ ධර්මතා තුනක් ආස්වාස වාතේ කාය සංකාරය, විතක් විචාර මනෝ සංකාරය, සංඥා විතක් විචාර වචී සංකාරය, සංඥා වේදනා මනෝ සංකාරය කියලා. මේ සබ්බ සංකාර කියන්නේ මේ තුනය කියලා මේ සමාජයේ තාමත් බණ කියමින් ඉන්නවා. ඉතින් මේක සංසිඳීම නිවන කියලානේ කියන්නේ. දැන් මම මෙහෙමයි බැලුවේ. දැන් බුදුරජාණන් වහන්සේ අවුරුදු 35 නිවන් ලැබලා තමයි 80 දක්වා ධර්ම දේශනා කළේ. උන්වහන්සේ මොකද දරනවා පරිනිබ්බතෝසෝ භගවා පරිනිබ්බායන නාය ධම්මං දේශේ. නමුත් අපි දන්නවා කාය වචී මනෝ සංඛාරයේ උන්වහන්සේගේ තිබුණා ජීවිත අවසානයේ දක්වා. එහෙනම් ඒක වෙන්න බෑ. අනිත් එක මේ සබ්බ සංඛාර බලපාන්නේ අපට විතරක් නෙමෙයි අපාය දිවි ලෝක බ්‍රහ්ම ලෝකේ ඉන්න ඔක්කොම සත්වයින්ට. මොකද සංඛාරා පරමාදුකානේ. එතකොට අර සංඛාරා පරමාදුකා කියන එකේ බාහිර වස්තු ලොකු දුක වෙන්නෙත් නැහැ. බුදුන් වහන්සේට දැන් කාය වචී මනෝ සංඛාර තියෙනවා ලොකුම දුක වෙන්නෙත් නැහැ. එහෙනම් ඊට එහාට හොයන්න වෙනවා. අන්න එතකොට තමයි මේ අපි කතා කරපු පංචස්කන්ධ නම් වූ ධර්මතාවයට එකතු කරන්නා වූ තව සංඛාරයක් ත්‍රිපිටකේ පෙන්නනවා. ඒක සංයුත්ත නිකායේ පරිමංසන සූත්‍රයේ තථාගතයන් වහන්සේ වදාරනවා. ඒක දීඝනිකායේ සංගීත සූත්‍රයේ සරියුත් මහ රහතන් වහන්සේ වදාරනවා. මේ දෙක එකතු කරගෙන තමයි මම මේ තාත්තගේ පුතාගේ සාක්ෂිය නැත්නම් තාත්තගේ පුතාගේ එකඟ භාවය තුළ තමයි මාත්‍ය ගැන කතා කරන්නේ. එතකොට කොහොමද කියන්නේ? එතකොට වදාරන්නේ අවිද්‍යාවගතෝ යම් භික්ඛවේ පුරුෂ පුද්ගලෝ. මහණෙනි මේ ස්ත්‍රී හෝ පුරුෂයෙක් ගිහියෙක් හෝ පැවිද්දෙක් ජීවත් වෙන්න ගිහින් අවිද්‍යාව හේවත් දුකට හේතු නොදන්නා කම් තුළ හේතුව තැතිවුත නොදන්නා කම් තුළ අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති. ඒ අபிසංකරෝති කියන පදයකුත් විශේෂයෙන් තියෙනවා. ඒ අபிසංකරෝති පදේ වරහන් ඇතුලේ පැහැදිලි කරනු ලබන්නේ අනාගත ඵලයක් උපදින්න හේතුවක් ඉතුරු කිරීම කියන අර්ථය. අපුඤ්ඤං චේ සංකාරං කියන්නේ පව් එකතු කරනවාට. පුඤ්ඤං චේ සංකාරං කියන්නේ පින් එකතු කරනවාට. ආනිජ්ජං චේ සංකාරං කියන්නේ ධාන කුසල් එකතු කරනවාට. අන්න මේ තුන තමයි මේ සබ්බ සංකාර. එතකොට බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අවුරුදු 35 දී සිදුවන්නේ මේ සංඛාර තුන සමතේ. සබ්බ සංඛාර සමතු. එහෙම නැත්නම් උදාන වාක්‍යෙත් පෙන්නනවා අනේක ජාති සංසාරං ගාතාවේ ගහකාරක දිට්ඨෝසි කියලා පැහැදිලි කරමින් මේ සංඛාර සංසිඳන වෙයි කියන එක පිළිබඳව. එතකොට අර සබ්බේ සංඛාර අනිච්ඡාති ගාතාවෙත් පෙන්නනවා මේ සංඛාර අනිත්‍යයි කියලා නෝනින් දකිනවා නම් සංඛාර රැස් කරන්න කැමති වෙන්නේ නැහැ කලකිරෙනවා එයම නිවන හොයන යන පාර කියලා. ඒ නිසා අපි මේ සංඛාර පදේ මනමින් තේරුම් ගන්න ඕන. මේ පිළිබඳව හොයන යන ගමනේදී අනතුරු ඔය බුදුන් වහන්සේගේ පරිවංශන සූත්‍රයේ තමයි ඔය අවිද්‍යාව තුළ සත්වයා අපුඤ්ඤාභි පුඤ්ඤාභි ආනිජ්ජ නම් වූ ත්‍රිවිධ සංඛාර රැස් කරන බව. එහෙනම් මේ සංඛාර තුනම තුලම උපාදානිය තියෙනවා. ඊළඟ සංඛාරා පරමා දුක. දුකම දුක සංඛාර රැස් කිරීමයි. නමුත් මේ සංඛාර තේරුම් ගත්තේ නැතුවම සමාජයේ අපුඤ්ඤාභි සංඛාරයෙන් අයින් කරලා පුඤ්ඤාභි සංඛාර රැස් කිරීම සපයි කියලා තමයි බුදු සමයේ වත්මන් තේමාව වෙලා තියෙන්නේ. සංඛාරයන්ගේ සංසිඳීම සපයි කියන එක පැහැදිලි කරන්නේ නැහැ. නමුත් බුදුන් වහන්සේ වදාරනවා යදිදන් සබ්බ සංඛාර සමතෝ. එහෙම නැත්නම් උදාන වාක්‍ය පෙන්වන්නේ විසංඛාර ගතං චිත්තං. ගතං කය චිත්තං සිත එහෙම නෙවෙයි හරිද? සිත සංඛාරගත වීමෙන් මිදුණා. එහෙනම් පෘථග්ජන පුද්ගලයා සිත සංඛාරගත කරමින් දුක් රැස් කරනවා. මේක තේරුම් ගත්තාම පුද්ගලික ආරි භාවයටපත් වෙනවා. දැන් සංඛාර සංසිඳීමේ මාර්ගයට යන්න වෙනවා. දැන් මේ සංඛාර වලින් මොකද ලබා දෙන්නේ? එකක් තේරුම් ගන්න. මේ ත්‍රිවිධ සංඛාර ගැන දේශනා කරන්නේ ඇයි? සරියුත් මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේ වදාළ ධර්ම දේශනා සේරම එකතු කරනවා. පිරිනොම් වඩින්න පෙර එකතු කරලා තියන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේ එක ඒවා එකට එකතු කරනවා. දෙක ඒවා දෙකට එකතු කරනවා. මේ 11ක් දක්වා කාරණා පිටු 100ක් විතර තියෙන සූත්‍රයක් තුළ තමයි සංගීත සූත්‍රය තියෙන්නේ. මේක පෙරලාගෙන යනකොට ඔය තුනේ කාරණාවල තමයි පෙන්වන්නේ තයෝ සංඛාරා. ඒ තයෝ සංඛාරා පදේ
මේ ශාරීරික ද්‍රව්‍ය වලට සංඛාර කියන්නේත් නැහැ. කසල වලට සංඛාර කියන්නේත් නැහැ. කාය වචී මනෝ සංඛාර තුනට සංඛාර කියන්නේත් නැහැ. අපුඤ්ඤාභි පුඤ්ඤාභි ආනිච්ඡාභි. ඉතින් ලංකාවේ හරි ලෝකේ හරි ඉන්න අය තවදුරටත් ත්‍රිවිධ සංඛාර කියන්නේ කාය වචී මනෝ කියලා පිළිගන්නවා නම් හරි උගන්වනවා නම් හරි කරුණා කරලා මේ මිත්‍යා දෘෂ්ටියෙන් අත මිදෙන්න. මේක මේ මම ත්‍රිපිටකයේ තියෙන දේ කියන්නේ. කාය වචී මනෝ සංඛාර සංසිඳවන්න පුළුවන් කමක් නැහැ ජීවිත අවසානයේ. නමුත් මේ අபிසංකාර සංසිඳවන්න පටන් ගන්න පුළුවන් සෝවාන් වුණා. රහත් දක්වා යනකොට සංසිඳනවා ඉවරයි. දැන් ඊට පස්සේ ජීවිතය තුළ නිවීම තියෙනවා. ඒක විඳින්න පුළුවන් හොඳට. ඒ නිසා මේ සංඛාර රැස් කිරීම කොහොමද සංඛාර සමතය කොහොමද? මේ දෙකයි ඉගෙන ගන්න ඕනේ. සංඛාර රැස් කිරීම ප්‍රමාදයයි බුදුන් වහන්සේ වදාළ පරිදි නම්. සංඛාර සමතය අප්‍රමාදයයි. මේ ළඟදී දවසක මේ බඳු මාධ්‍ය වලට මා මුණ ගැහෙනවා සවිදුස්සේ මාධ්‍යවලදී ඒකදී කියපු වචනයක් තමයි මේ මෙතරම් කලබල වෙන්න මෙතරම් පොත්පත් කියවන්න දඟලන්නේ නෑ මම. මට ඔය අවුරුදු 35 දී නැත්තම් හොයන 25 දී කාලෙදී මේ ප්‍රමාදයයි අප්‍රමාදයයි හරියට තේරුණා නම් ඊට පස්සේ මම මොන පොතක්වත් කියවන්නේ නෑ. මොකද අප්‍රමාදය මරණයට මගේ ප්‍රමාදය නිවනට මගේ. හරිනේ. මට තියෙන්නේ අප්‍රමාද වෙන එක විතරයි. එහෙනම් ඔබටත් මේ සංඛාර රැස් කිරීම තුළ තිබෙනා වූ ප්‍රමාදයක් සංඛාර සමතයටපත් කරන්න අවශ්‍ය මාර්ගයක් තේරුම් ගන්න වෙනවා නිවන් හොයන්න. අනිත් එක තමයි අපේ අය මේ නිවන් කියලා ආයතනයක් හරි මොනවා හරි එකක් බලාපොරොත්තු වෙනවා. ඔබ රතන සූත්‍රයේ ගාථා කියලා නැහැනේ. තියනවාද? ඉදම්පි ධම්මේ රතනං පනීතං කියලා ධර්මයේ කියන පදේ පෙන්ලා තියෙන්නේ මොනවා ගැන කියලාද දන්නේ? ධර්මයේ කියන්නේ සූත්‍ර වලට පොතට කියලා කල්පනා කරනවාද යන කතාවල. එහෙම සාමාන්‍යයෙන් ගත්ත හැකි අපිට. ඒ නැත්තම් මේ උපයෝගී මාර්ගයටත් ධර්මයේ කියලා ගත්ත හැකි. ධර්ම දේශනා කරනවා කියලා කියන්නේ. එහෙමයි. නමුත් බුදුන් පදයට පංචස්කන්ධය අනාත්මය විග්‍රහ කරමින් ධර්ම පදයට ධර්මයේ කියන්නේ නිවනට. මතක තියාගන්න බුදු සමයේ ධර්මයේ කියන්නේ නිවනට. ඒ ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ මම නිවන සරණ කරන ජීවත් වෙනවා කියන එක. එහෙනම් මම නීවරණ අතහරින්න ඕන නිවනට යන්න. මතක තබා ගන්න. මම මෙහෙම කියන්නම් සාමාන්‍යයෙන්. නිල්හස ලංකාවේ හුරුයි ඔබට කොහොම තියනවද දන්නේ නැහැ මම. කොටස් සමට වලාකුළු බරහසක් ඇත්. නමුත් මේ ලංකාවේ පෘථිවි තලයේ සමතලා පොළොව මත ගොඩ ගැසුණු කිලෝමීටර් ගණන් උස කඳු තියෙනවා. මේ වගේ අහසෙන් යනකොටත් දැකලා ඇති වලාකුළු අපට වියනක් වගේ පේනකොට උඩට තියෙන කඳු ගොඩ ගැහිලා. ඔගේ අපිට මේ පොළොවේ ඉන්නකොට අහත නිල්හස පේනවා. මේ නිල්හසේ කිසිම ශබ්දයක් නැහැ හැල හැප්පිල්ල. මේකට එනවා වලාකුළු. පුංචි වලාකුළු ලොකු වලාකුළු. එදින් අඳුරු කරනවා. ඒ වගේම ගෙරවිලි හැප්පිලි තියෙන්නේ අකුණු තියෙන්නේ වලාකුළු. හැබැයි වලාකුළු තියන්න බෑ. වැහලා හරි මොනවා හරි කරලා යන්න යනවා. වලාකුළු තියෙද්දිත් අහස තිබුණා. වලාකුළු ගියාමත් අහස තියෙනවා. ඇත්තේ අහසනේ. වලාකුළු తాවකාලික දෙයක් නේ. නමුත් අපි අහස අමතක කරලා වලාකුළු පිළිගන්නවා. වලාකුළුේ තමයි ගෙරවිලි රැවිලි තියෙන්නේ. වලාකුළුනේ අකුණු ගහන්නේ හරිනේ. අන්න වගේ අපි මේ නිවීමේවත් ඇති තත්ත්වය අමතක කරලා ඊට පස්සේ සංඛාර පිළිගන්නවා. දැන් සංඛාරවල ජීවත් වෙන්න ගියාම තමයි අර ලාභයේ අලාභයේ සැපතේ දුකේ නිന്ദාය ප්‍රශංසාවේ හැල හැප්පිලි ටික තියෙන්නේ. තාරලෝ දහමේ කම්පාව තියෙන්නේ. ඉතින් එහෙනම් ඔබ මේ නිවන් ලබන්න ඕන නම් සංඛාර අතහරින්න ඕන. සබ්බ සංඛාර සමතෝ. සංඛාර රැස් කිරීම නිවන් මඟ කියලා උගන්වනවානේ ලංකාවේ තාම. ඒ නිසා මම ඔබට මතක් කළා එදත් මේ යම් යම් ප්‍රශ්න ගැන අපෙන් අහනවා නම් අවසානයේ අහන්න එපා. ඒ දේශනාවක් අවසාන. ඔක්කොම අවසානයේ අපි කතා කරපු දේවල් ගැන පමණක් අහන්න. මොකද මේ ලෝකේ ඔක්කොම දේවල් වලට උත්තර දෙන්න මම දැනුවතුත් නැහැ අනිත් එක කාලෙත් නැහැ. එදා අපි මේ පැහැදිලි කරන දේ තරමක් ගැඹුරු දෙයක්. නමුත් ඒක ඔබ අතර තේරුම් ගන්න පුළුවන් අය ඉන්න පුළුවන්. මම කියන්නේ 100% තේරුම් ගන්න කියලා. නමුත් ඔබ විහාරස්ථානයකට සම්බන්ධ වෙලා ඉන්නේ මේ සඳහා මූල්‍ය වේදම් දරන්නේ විදේශිකව හිටියත් ශ්‍රී ලංකාව තුළ පැවතුනා වූ ථෙරවාදී බුදු සමයේ ගැඹුර පිළිබඳ කිසියම් විශ්වාසයක් නිසා, ශ්‍රද්ධාවක් නිසා. ඒක ඔබට හමු නොවුණා වෙන්න පුළුවන් මෙහෙදි. නමුත් ඒක විදේශියකදී හරි සුම් තාක්ෂණය තුළ හරි හමු වෙනවා නම් කොච්චරම් හොඳද?
ඒ නිසා එතනදී මෞපිය යුතුයකම්, රැකියාව යුතුයකම්, රාජකාරී යුතුයකම් මේ සියල්ල කෙරෙන්න ඕන. ඒ යහපත් දේවල්. මේ සංඛාර රැස් කිරීම ඕක තුළමයි සිදු වෙන්නේ. සංඛාර සමතයත් ඕක තුළ සිදු වෙන්නේ. ඒ නිසා මෙන්න මේ පුණ්‍යාභි අපුණ්‍යාභි ආනිජ්ජාභි කියන සංඛාර තුන තමයි සබ්බේ සංඛාර කියලා කියන්නේ. එහෙනම් මේ සංඛාර සංසිඳෙන්න වෙනවා. තේසං ූප සමෝසුකෝ අනිත්‍යවත් සංඛාරා ගාථාවේ තියෙන්නේ. ඒක ලංකාවේ විග්‍රහ වෙන්නේ නැහැ ඒ අර්ථයෙන් මරණයෙන් පස්සේ කියන්න ඕන එකක් කියලා තමයි හිතන් ඉන්නේ. නමුත් මේ තේසං කියන්නේ පුණ්‍යාභි අපුණ්‍යාභි අනිජ්ජාභි සංඛාරවල. ූප සමය කියන්නේ සංසිඳීමට. එතකොට මේ සංසිඳවල බලන්න ඕනේ සුඛය. නිවන් සැපේ හැටි. එහෙනම් මම සමාජයටත් කියනවා නිවන් ගැන කතා කරන්න එපා. නිවන් වහගෙන ඉන්න ධර්ම ගැන කතා කරලා ඒක අයින් කරගන්න හැටි කතා කරන්න. එතකොට ඔබට ඔබේ හිසේ රදේ ගැන කතා ගත්තාම හිසේ රදේ ගැන කතා කරන්නේ අයින් වෙච්ච තැන ගැන කතා කරන්නේ නැහැ. හිසේ රදේ අයින් වුණාම ඒ තැන තියෙනවා නිතා. හිසේ රදේනේ වද දුන්නේ. අනේ වගේ මේ අපි සිතේ හදා ගන්නා වූ නීවරණ ධර්මතාවයන් වැඩෙන්නේ මොන සංකල්පයක් නිසාද? සංඛාර රැස් වෙන්නේ මොන සංකල්පයක් නිසාද? වශයෙන් වෙන්නේ මොන සංකල්පයක් නිසාද? ඒක තමයි තේරුම් ගන්න. අනේ එතනදී තමයි අපි අර පැහැදිලි කරපු ස්කන්ධ පංචකේ නම් වූ ධර්මතාවයට ඉන්න පුළුවන් වෙන්නේ. ස්කන්ධ පංචකය ශනේකින් හට ගන්නා වූ දෙයක්. ඒකකයක්. ඇසේ, කනේ, නාසයේ, දිවේ, කය. ස්කන්ධ පංචකෙන් පංචකයට තමයි ජීවිතය ගත වෙන්නේ. අපිට ඊට පස්සේ ජීවිතේ පැයක්, දවසක්, අවුරුද්දක් ජීවිතේ පුරාම ගෙනියන්න පුළුවන්. නමුත් මේ ස්කන්ධ පංචකයේ අවසානයේදී තමයි මේ කර්ම රැස්වීම සිදු වෙන්නේ සහ කර්ම ස්කන්ධ පංචකයේ ආත්මයත් අනාත්මයත් දේශනා කරලා තිබෙනවා. ආත්මයේ ලෝකයා පාවිච්චි කරන එක, අනාත්මය බුදුන්ගේ මාර්ගය. චිවසච්චක බුදුන් වහන්සේ සමග කරන විවාදයේ අහපු ප්‍රශ්නක තියෙනවා ඔබ වහන්සේ ශ්‍රාවකයෝ හික්මන්නේ කොහොමද කියලා. අපි අද පාවිච්චි කරන විවිධ ශික්ෂා ක්‍රම උන්වහන්සේ විග්‍රහ කරලා නැහැ. වෙනස් සූත්‍ර වල ඕන තරම් තියෙනවා ක්‍රමෙන් හික්මෙන්නේ නැහැ. නමුත් කෙලින්ම දීලා තියෙනවා මම ශ්‍රාවකින් හික්මන්නේ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා. ශ්‍රාවකින් කියන්නේ පැවිදිලා ඉන්න මට විතරක් නෙමෙයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසම ශ්‍රාවක. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන එක සංඛාර සමතේටපත් කරන ක්‍රමය වෙන්නේ. පංච උපාදානස්කන්ධය නිස්සුකාත්ම වශයෙන් ගන්න එක සංඛාර රැස් කරන ක්‍රමය වෙන්නේ. නමුත් මෙතන මේ නිත්‍ය සුඛ ආත්ම අනිදුක්ඛ අනාත්ම කියන පදේ පාලියෙන් තියෙන එක සිංහලට පාවිච්චි කරන්නේ ඔය අර්ථයෙන් නෙමෙයි. අන්න ඒක තමයි උතන තියෙන ගැටලුව. ඒ නිසා අර මං කිව්වේ කන්දක් නගිනකොට අපහෙස වැඩි වෙනවා වගේ මේ ජීවිතේ මොකද කරන්නේ මේ සංඛාර රැස් කරමින් කන්දකට නගිනවා. ඉතින් ළමා කාලයට වඩා තරුණ කාලයේ තරුණ කාලේ මැදිවියට වඩා මහලුවේ බරයි. ඇඟ නෙමෙයි මම කියන්නේ සිත. ඒ බර මොකද්ද? ක්ලේශයන් නැමැති බර. බහාර සූත්‍රයේ පෙන්වන්නේ මේකට බර කියලා. බර බහා තබන්න කියලානේ පෙන්වලා තියෙන්නේ. ඒ නිසා ඒ ජීවිතයේ තුලමයි දුකටපත් වෙන්නේ, ජීවිතයේ තුලමයි දුකට හේතු අයින් කරන්න පුළුවන්. මේ නීවරණ ස්වභාවයන් පිළිබඳව නැත්නම් මේ දුකට හේතු පිළිබඳව ස්වභාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නැති අය මත්පැන් පානය කරලා හරි ඉදර අතහැරලා වන්දනාවක දින කීපයකට ගිහින් හරි එහෙම නැත්නම් සංකාර හිතට උපදින්න නැතුව වෙනත් අරමුණක් ආනිජ්ජාවි සංකාරයක් බවට පත් කර ගැනීමෙන් තුලින් හරි එහෙම කෙටි කාලීන විසම ලබා ගන්නවා. මතක තබා ගන්න එක. ජීවිතේ මග අරින්න ක්‍රම මිනිස්සුන්ට ඕන තරම් තියෙනවා. එතකොට බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර සමාජයත් වනාන්තරයට ගිහින් කලේ ජීවිතේ මග අරින්න එක. ඔවුන්ට කලකට මග අරින්න පුළුවන් වුණා කාම ලෝකේ. සමහරට බුදුවරි දෙන්නෙක් තුන් දෙනෙක් පහළ වෙලා යනතුරු මග අරින්න පුළුවන් වුණා. නමුත් ඔවුන් සංඛාර සංසිඳවා ගත්තේ නැහැ. ඔවුන් ආනිජ්ජාවි සංඛාරයට අහු වෙලා හිටියේ. ඒ නිසා ඒකේ හුලම් බැලුන එක හුලන් බහිනවා වගේ මේ ධානයේ කාල සීමාව ඉවර වෙනවා. කායතනයක් නිසා ආගන්තාරෝ ගුණබ්බා මොකද සංඛාර සමතේටපත් වුණේ නැති නිසා. ඒ නිසා මේ පිළිබඳ තේරුම් අරගෙන සංඛාරයන් සංසිඳවා ගන්න පුළුවන් මනුස්සයින්ටයි. එනම සිත සංඛාර ගත වෙන්නේ කොහොමද?
සංඛාරයන්ගෙන් හිත මුදවා ගන්න කොහොමද කියන මේ කාරණේ තේරුම් ගන්න. එතනදී අපිට ඔය ඇහැ මුල් කොටගත්, කන මුල් කොටගත්, නාසය මුල් කොටගත්, අරමුණ මුල් කොටගත් රූප වේදනා සංඥා සංකාර පහ ස්කන්ධ පංචකය. මේකට එන දේ මේ සංකාර ස්කන්ධයට එන දේ. පවුනොත් ඒ පංචස්කන්ධය අපුඤ්ඤාභි සංකාර. පින්නුනොත් ඒ පංචස්කන්ධය පුඤ්ඤාභි සංකාර. අපට නැති දී වුණත් ධාන වුණොත් ඒ පංචස්කන්ධය අනිත්‍යාභි සංකාර. මේ සංකාර පවතින්නේ අර රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධය තුළ. රූප කියන්නේ අරමුණ, රූප හෝ ශබ්ද හෝ ගන්ධ, ඒක විඳින එක වේදනාව සැප දුක් උපේක්ෂා වශයෙන්, ඒක රූප සංඥාවක් හෝ හතරමිත රසයෙන් හඳුනන එක සංඥාව, හතරණං ගැටෙන එක මිතරණං ඇලෙන එක සංකාරය. අන ඇලීමේදී ගැටීමේදී ඇලීම ලෝභ, ගැටීම දෝෂ. අන්න එහෙමයි ඒක අර පුඤ්ඤාභි අපුඤ්ඤාභි බවට පත් වෙන්නේ. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර හතර කොයි විදිහටද හැසිරුනේ? ඒක හැසිරුණ ආකාරය වෙනස් කරන්න නැතුව වාර්තා කරන එකට විඥාන. ඔය පංචස්කන්ධ නැමැති ඒකකය මිනිසා විසින් තම තමන්ට කැමති පරිදි පංච උපාදානස්කන්ධය බවට පත් කරගත්තාම ඇලෙන කරුණු 100 නම් දුක් 100යි. මොකක්ද ඒකෙන් කියවෙන්නේ? මෙන්න මේ ස්කන්ධ පංචකට එන දෙයට කියනවා ඒතං කියලා. ඒ රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, කල්පනාව, භව, පින, ධානය ඕන එකක් විය. අන බුදුන් වහන්සේ 15 වෙනි පෙර හිට සමාජයේ හිටපු අය මේ ඒට මොකද කළේ? ඒතං මම. එය මගේ. ඒසෝ අහං අස්මි. ඒ මම මගේ. ඒසෝ මේ අත්තා. ඒ මගේ ආත්මය. දැන් බුදු සමයේ ආත්මය කියන්නේ ජීවිතේට නෙවෙයි. ඒතං කියන්නේ ජීවිතේට නෙවෙයි. ඒතං කියන්නේ කයටත් නෙවෙයි. එය පාලි භාෂාවෙන් ඒ ඕන දෙයකට කියන්න පුළුවන්. සජීවී අජීවී ඕන දෙයක. නමුත් ස්කන්ධ පංචකයේ ඒ කුමක්ද? රූපය. රූප රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේ. ඒක අල්ලා ගැනීමෙන් මම හැදෙනවා. මම වුණොත් ඒක මම මගේ වෙනවා. මම ගේ වුණොත් මගේ ආත්මය වෙනවා. අන්න එහෙම සත්‍යයා මගේ නොවන, මම නොවන, මගේ ආත්ම නොවන ස්කන්ධ පංචකයේ මගේ මම මගේ ආත්ම කොට ගැනීමෙන් උපාදාන කරගන්නවා. උපාදාන කර ගැනීම තුළ මොකද වෙන්නේ? ස්කන්ධ පහ මේ යන්නේ අනාගත ඵලයක් උපදින්න හේතුවක් ඉතුරු කරනවා. අන්නේ අනාගත ඵලයක් උපදින්න ඉතුරු කරන හේතුවට කියනවා ස්කන්ධ පංචකයේ පවට නැඹුරුනොත් අපුඤ්ඤාභි සංකාරය. පව් සිද්ධ වෙනවා. පිනට නැඹුරුනොත් පින අල්ලා ගැනීම තුළ පුඤ්ඤාභි සංකාරය. ධානයට නැඹුරුනොත් ධානය අල්ලා ගැනීම තුළ අනිත්‍යාභි සංකාරය. අபிසංකාරය තමයි සසර හදන්නේ. සංකාරංච නිරෝධයෙන් අත් දුක්ඛස සම්භව. එහෙම ගාතාවක් පවතිනවා. සාමාන්‍යයෙන් එක ඔය සූත්‍ර දේශනා ගණනාවකම පවතිනවා. සංඛාර රැස් කිරීම තමයි මිනිසා කරන්නේ. සංඛාර නිරෝධය තමයි බුදු සමයෙන් නිරෝධනා කරන්නේ. නිර්දේශිත මාර්ගය. එතකොට ඒක තේරුම් ගත්තේ නැත්නම් කොහොමද නිරෝධ කරන්නේ? යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාර පච්චය. අර සසරේ කිසියම් ආකාරයක දුකක් පවතිනවා නම් ඒක සංඛාර ප්‍රත්‍යයෙන් හටගන්නේ. සංඛාරංච නිරෝධේන සංඛාර නිරෝධ කිරීමෙන් හටගන්න දුකක් නැහැ. නම් සංඛාර රැස් කරලා සසර හදන්න පුළුවන්, සසර ඇවිදින්න පුළුවන්. ඒක භවගාමී මාර්ගය. සංඛාර නිරෝධ කරන මාර්ගය නිවන් මාර්ගයයි. සංඛාර නිරෝධය කෙලවර හම්බ වෙන දෙයක්. එහෙනම් අපි මේ ස්කන්ධ පංචකය කොහොමද සංඛාර රැස් කරන තැනටපත් කරගන්නේ? ඒක තමයි ප්‍රමාද විහාරී කියන එකේ තේරුම. අන්න අපි ඕවා මොකුත් දන්නේ නැහැ. අපි මේ එන අරමුණුත් එක්කලා ඇලෙනවා හෝ ගැටෙනවා. අපි කියන්නේ ළමා කාලේ මොකුත් දන්නේ නැහැ. ඔය ස්කන්ධ පහක් ගැන දන්නෙත් නැහැ. ස්ත්‍රිය පුරුෂයා වශයෙන් තමයි අපි පුද්ගලයෙක් වශයෙන් ගන්න. නමුත් අපේ හිතට උපදින හැඟීම් එක්කලා අපි ලාභ අලාභ
සැප දුක් නිന്ദා ප්‍රශංසා ඇසහැස කියන කාරණාත් එක්කලා ඒවට අදාළ අගයන් එකතු කරනවා පෞද්ගලිකව. පොදු වේගත් කළ ලාභයේ ප්‍රශංසාව කීර්තිය අසට ඇලෙනවා අලාභය නිന്ദාව ආයස දුකට ගැටෙනවා. ඇලීම ගැටීම. ඇලීමේදී ඇලීම මම හැදෙනවට කියනවා ලෝභ මොහ. ගැටීමේදී ගැටීම මුලා වෙනවට කියනවා ද්වේෂ මොහ. ඔය මෝහ කියන්නේ මෝඩකම කියන අර්ථයෙන් ගත්තල මම නැමැති මුලාව කියන එක. එතකොට බුදුදහමේ පෙන්වන්නේ ලෝභයේදී ලෝභය මම වෙනවා, ද්වේෂයේදී ද්වේෂය මම වෙනවා. ඒතන් මම ඉන්න තැන හොයා ගන්න ඕනේ. එය මගේ. එය මම මගේ. දැන් මොකක්ද එය? ලෝභයේද, ද්වේෂයේද, මෝහයේද? රූපයේද, ශබ්දයේද, ගන්ධයේද, රසයේද? ඊර්ෂ්‍යාවද, ක්‍රෝධයේද, වෛරයේද? ඒක අල්ලා ගැනීමෙන් හැදෙන දේ තමයි ඒතන් මම. මම නම් ඒක මගේ. මගේ ආත්මය. මම මගේ. එහෙනම් මගේ ආත්මය. ස්කන්ධ පංචකය මගේ මගේ ආත්මකට ගැනීමට කියනවා නිත්‍ය සුඛ ආත්ම. නමුත් අපේ රටේ හෝ මේ ලෝකේ මගේ ආත්මයි නිත්‍ය සුඛ ආත්මයි කියන්නේ එකක් කියන්න දන්නේ නැහැ කවුරුවත්. දෙනම කියා ඉන්නවා. කලප ගන්න වෙනවා මේ. මගේ ආත්ම කියන්නේ නිත්‍ය සුඛ ආත්ම. මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන කියන්නේ අනිත් දුක්ඛානාත්ම. ඒකර බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර සමාජයේ මගේ ආත්ම කොට ගනිමින් සසර ඇවිද්ද සත්‍යය. බුදුරජාණන් වහන්සේ මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන වශයෙන් අනිත් දුක්ඛානාත්මයෙන් බලන්න කිව්වා මේකෙන් මිදෙන්න. මතක තබා ගන්න ඕන කාරණා. එතකොට එහෙමනම් ඒක ගාථාවක මෙහෙමයි තියෙන්නේ. ඒක හරි ලස්සන සූත්‍රයක් විපල්ලාස කියලා කියන්නේ. විපල්ලාස කියන එකේ තේරුම විකෘතිය කියන එකමයි. සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණා. සත්වයා සසර ඇවිදිනවලු ඉපදෙමින් මැරෙමින් මොනවා නිසාද පෙන්වන්නේ? අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ දේවල් නිත්‍ය සුඛාත්ම සුභ වශයෙන් අරගන්න. මට කියන්න සත්‍ය සසර ඇවිදින්නේ දෙපයින්ද කයින්ද කියලා. නෑ. ජීවිතෙන් එහා පැත්තට පරලෝ යන්නේ යදා කම්මං ගමිස්සාම. පුඤ්ඤ පාප වලුප්පගා. පවෙන් හෝ පිනෙන් හෝ ධානය. පවෙන් පරලෝ යන අයට කාම දුගතිය, පිනෙන් පරලෝ යන අයට කාම සුගතිය, ධානෙන් පරලෝ යන අයට ලෞකික රූපී බඹතල. එනම් පව කියන්නේ අපුඤ්ඤාවි සංකාරය. පින කියන්නේ පුඤ්ඤාවි සංකාරය. ධාන කියන්නේ ආරිජ්ජාවි සංකාරය. මේ තුනෙන් නේද පරලෝ යන්නේ. එහෙනම් ඒ සංඛාරය නේද නිත්‍ය සුඛ වෙලා තියෙන්නේ. අර අනිත්‍ය නිත්‍ය සංඤිනෝ කියලානේ පෙන්නන්නේ. සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමී. ඉපදෙමින් මැරෙමින් සතර යන්නේ පවෙන් පිනෙන් ධානයෙන් නම් සත්වයාට නිත්‍ය වෙලා තියෙන්නේ පව පින ධානය. ලෝකේ ඉන්න අය මොනවා නිත්‍ය කොට ගන්නවද මම දන්නේ නැහැ. පවෙන් ඇලුනස් සසර, පිනෙන් ඇලුනස් සසර, ධානයෙන් ඇලුනස් සසර. ඇලීම තමයි බුදු සමයේ උපාදානය තමයි වරද වශයෙන් පෙන්නන්නේ. අපේ සමාජයේ පව වරදී පින හරි කියලා උගන්වනවා. ඒක දසවස්තුක සම්මාදිට්ඨියට ඒක හරි. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනා සූත්‍රයේ සඳහන් වෙනවා ඊට වඩා ගැඹුරු කරුණක්. බුදුර ලෝකෙට පහළ වෙලා දේශනා කරනවා කියන්නේ කරුණු දෙකයි. මුළු ත්‍රිපිටකයේ පුරාම තියෙන එපමණයි. තථාගතෝ වික්ඛ අරහං සම්මා සම්බුද්දස්ස ද්වේ ධම්ම දේශනා පරියායන බවන්ති. අරුත් වශයෙන් ගත්තල ධර්ම න්‍යාය දෙකයි. කතමානිදී මොනවද දෙක? පාපම් පාපොතෝ පස්සතාතේ අයම් පඨම ධම්ම පරියායෝ. පාපය ලාමක වශයෙන් දකින්න. අපි දන්න විදිහට නෙමෙයි බුදුන් වහන්සේ වදාළ පරිදි. දැක්කා නම් පාපම් පාපකතෝ දිස්වා තත්ත විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දතාති. පාපේ නොයැලෙන්න මිදෙන්න ගැලවෙන්න. කැලකිරෙන්න. විරජ්‍යත නොයැලෙන්න විමුච්ඡත මිදෙන්න නිබ්බින්සාදි කලකිරෙන්න. බුදු සමයේ පාපේ වශයෙන් දැක පාපයෙන් ගැලවීම පමණයි. දැන් පව් කියන්නේ සතුන් මැරීමට මේකෙන් ගැලවුණාම සතර ගමන නිමා වෙනවද? එහෙනම් පෘථග්ජන මට්ටමේදී පාපේ නරකයි පින හොඳයි. ඒ පව් පින් කියන අර්ථය. නමුත් ආරි සත්‍යයේදී උපාදානයේ පාපයයි උපාදානෙන් මිදීම පින නෙමේ කුසලයයි. මේ දේශනා සූත්‍රයේ පෙන්වන්නේ ඒක වෙන්න බැරිද? පාපම් පාපකුතෝ පස්සතාත්.
දැක්කනම් ඒ පාපෙන් මිදීම. එහෙමයි මම සාමාන්‍යයෙන් ත්‍රිපිටකය කියවලා ගලපගෙන සමාජයට කියන්නේ. ඒක වැරදි නම් ප්‍රතික්ෂේප කරන එක පිළිනොගන්නේ අනිත් අයට මට ගැටලුවක් නැහැ. මොකද මම එහෙම කියනවා බය නැතුව. එතකොට එහෙනම් පවේදී පව අපුඤ්ඤාභි සංකාරය. පිනේදී පින පුඤ්ඤාභි සංකාරය. ධානයේදී ධානයේ අபிසංකාරයේ පෘථග්ජනයාගේ වැඩක් නේ. අபிසංකරණේනේ වැරද්ද තියෙන්නේ. සංඛාර නිරෝධ වීමක් වෙන්නේ නැහැ. අන්න එහෙනම් අපට දැන් තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා එහෙනම් මේ උපාදානය විසින් සසරට බඳවන. උපාදානය අවුරුද්දට එක සැරයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ජීවිතේට එක වතාවක් නෙවෙයි. ඒක සිදු වෙන්නේ මොහොතක් පාසා ඇසින් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට. ඒක බණ ඉගෙන ගන්න ඕන නෑ. ඕන කෙනෙක් ගාව මේ ලෝකේ ඒක සිද්ධ වෙනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක. එහෙනම් දුක අපි හදා ගන්න දෙයක්. උපාදානය කරගැනීමෙන් දුක හැදෙනවා. උපාදානය කරගන්න මොහොත දුක හැදෙන පැත්ත පමාව නම් උපාදානයෙන් මිදෙන එක නොපමාව. මේකට අවස්ථා අනාගතේ උදා වෙන්නේ නැහැ කවදාවත්. මේකට අවස්ථාව වර්තමානයේ විතරයි. උපාදානයේ වෙන්නත් වර්තමානයේ, උපාදානයෙන් මිදෙන්නත් වර්තමානයේ. වර්තමානයේ කියන එක මේ ජීවිතය කියලා ගන්නත් එපා. අද දවස කියලා ගන්නත් එපා. මේ පැය කියලා ගන්නත් එපා. මේ මොහොත කියලා ගන්න. ඇසට කනට නාසයට දිවට කන හම් වෙන මොහොත. සමහර විට ඔබ විදේශියෝ ඉන්න අය වශයෙන් සහ ක්‍රිකට් උපන් රට වශයෙන් ඉන්නකොට එහෙම නැත්නම් මේ පැත්තේ ඉන්නකොට ඕස්ට්‍රේලියාවේ නම් නෙවෙයි ඉන්නේ. ඒටත් ළඟදී යනවා මම ලබනෙට දාලා කොහෙද මේ හැම ඔස්සේම මම ලස්සන උදාහරණයක් ඉදිරිපත් කළා සමාජයට. ඔබ මේක තේරුම් ගන්න බලන්න. අපි කියමුකෝ ඕර 50 තරගයක්. පන්දු ඕර 50යි කියන්නේ පන්දු 300යි. 315ක් 20ක් වෙන්න පුළුවන්. වරද්දන නිසා. ඔබ 50ම එකපාරේ යවන්නේ නැහැනේ පැය 3-3මාර ඔස්සේ. යවන්නේ ඕරෙන් ඕරේ. එකිනට ඕරේයි හම්බෙන්නේ. ඕරෙත් යවන්නේ එකපාර නෙමෙයි එක පන්දුවනේ. මේ පිටිකරුවාට මොහොන දෙන්න තියෙන්නේ පන්දුවකට විතරයි. හුඟක් නැහැ. පන්දෙවන්නගේ අතෙන් ගිලිහි පන්දුවට පිටට එන්න තත්පර දෙකක් එකමාරක් යන්නේ. මේ කාලය තුල පන්දුව හඳුනා ගන්න ඕන පියොසෙල්ලෙන් විතර. ඒ පන්දුවෙන්මයි ආරක්ෂිත පහර 4 පාර 6 පාර එල්ල වෙන්නේ. ඒ පන්දුවමයි කට්ටුවේ දැවටි දැවී යන්නේ නැත්නම් උඩ පන්දුවක් දෙන්නේ. දැවී යාමටත් එක පන්දුවයි පළකුණු රැස් කිරීමටත් එක පන්දුවයි තියෙන්නේ. දෙකම එකෙන් කරේ. මේක වර්තමාන ස්කන්ධ පංචකයට ගලප ගන්න. ඔබ සසරට අහු වෙන්නේ වර්තමාන ස්කන්ධ පංචකයේ සසරෙන් මිදෙන්නත් වන වර්තමාන ස්කන්ධ පංචකය තුළ. අහු වෙනවට පමාව කියනවා. එතකොට මායාව විසින් ඒ වන්දුවට අහු වුණා දැවි ගියා. තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා දැවි ගියා. එහෙනම් ඒ පන්දුවට හරියට මොහොන දෙන්න දැන් මොන්න සතිපට්ඨානෙ ඕන වෙන්නේ මොකටද? පන්දුව එනකොට හඳුනා ගන්න තමන්ගට එන හැට කනට නාසයට හමු වෙන අරමුණ හඳුනා ගන්නට තප්පර දෙකමාරනේ පන්දුවට කාලේ තියෙන්නේ. හඳුනාගෙන පහර දෙනවද දැවි යනවද? වර්තමාන ස්කන්ධ පංචකය තමයි බුදු සමය භාවනා මධ්‍යස්ථානය. ඒක පහළ වෙන වෙලාව තැනක් නැහැ. වර්තමානයේනේ. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන්. ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට අද්දීද්දි රකියා කරද්දි නිින්ද හැරුණාම ඕනෑම මොහොතක. ඒක සසර හදන අபிසංකාරයක් බවට පත් කරලා හතරට බැඳෙනවද? එහෙනම් ඔබ සංයෝජනය වෙමින් ඉන්නේ. දැන් සංයෝජනේ නොවේ ඉන්න ඕන. ඒ නිසා මේවා කියවන යනකොට මට හමු වෙන ලස්සන වචනයක් තමයි මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස සංයුතනිකායේ පවතින මඤ්ඤමාන සූත්‍රය. ඔය බුදුරජාණන් වහන්සේ පිටු 70ක් විතර තියෙන බණක් දේශනා කරලා තියෙනවා දීඝනිකායේ. දිග බණ සවිස්තර. චුල්ල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල, අර අත්තිකිලමතාන යෝගී ඔක්කොම විස්තර කරනවා. මහා දිග සහිතව. මොකද එදා හිටපු අත්තිකිලමතාන යෝගින් පිළිගත්ත පාර තමයි අර විස්තර කරන්නේ. අපට අදාළයි කියන එක නෙවෙයි. නමුත් භික්ෂුවක් ඇවිදින් දේශනා කරලා දාන්නේ සාදුබන්තේ භගවා සංකිට්ඨේන ධම්මං දේශේ. ස්වාමීනි මට කෙටියෙන් බණ කියනවා නම්. ඉතින් ඔය දිගු ගමනක් බෞද්ධකම තුළ ආපු අයට ඔය සේරම කතා ඕන නෑ. මේ ස්කන්ධ පංචකය තුළ වෙමින් පවතින්නේ මොකද්ද වෙන්න ඕන මොකද්ද කියන ගත්තාම එච්චරයි. බුදුරජාණන් වහන්සේ කෙටියෙන් බණ වදාළේ කොහොමද දන්නවද?
මමත්වෙන් ගැනීමෙන් මායයට බැඳේ. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මහරස්. ඒ පමාවයි. ඒ කරමින් ඉන්න දෙයයි. මේ මොහොතම අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. මමත්වෙන් ගන්න නැත්තම් මායයෙන් මිදෙනවා. ඉතින් මම තනි පන්දුවට ගලපුවම වැරදිද? ඒ පන්දුවෙන්මයි ලකුණු රැස් කරන්නේ, ඒ පන්දුවෙන්මයි දැවී යන්නේ. පෘථග්ජනයයි කියන්නේ මේ පන්දුවට මුහුණ දෙන්නරු දැවී යන අය. ආර්ය පුද්ගලයයි කියලා කියන්නේ මේ පන්දුවට මුහුණ දීලා ලකුණු රැස් කරන අය. මතක තබාගන්න. එහෙනම් මඤ්ඤමානෝ මමත්වෙන් මොනවද ගන්නවා කියලා පෙන්වන්නේ. වතුපිටි ඉඩකඩම් ජීවිතේ ඒවද නෑ. ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචයට එන දේ තමයි රූපේ මමේ මම රූපේ රූපේ තුල මායත මාතුල රූපයත. ඒතන් මම ඒතු හමස්මින් ඒසෝ මේ අත්තා. ඒ මගේ ඒ මමගේ මගේ. දැන් මම කියන්නේ මොකද්ද? මම කියන්නේ අකුරු දෙකද මම කියන්නේ ශරීරයේද? ආරි සත්‍යය. නෑ. මේ ස්කන්ධ පංචකයට තමයි සක්කාය කියන්නේ. එතකොට ඒකට එන දේ මමත්වෙන් ගැනීමට සක්කාය දිට්ඨි කියනවා. ඔක හොයාගන්න පුළුවන් තැනක් තියෙනවා. මම හිතන සංයුතනිකායම තියෙන්නේ පඨම සහ ဒုတိ ය අසුතවන්ත සූත්‍ර කියලා දෙකක් තියෙනවා. මේකේ බුදුන් වහන්සේ ඔය රහස එලි කරන්නේ මෙහෙමයි. අවුරුදු 60ක් 70ක් කෙනෙකුට කයක් තියෙනවා. ඒ නිසා කයේ කෙනෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ. ඒ කයට කලකිරෙන්න මිනිස්සයා සමත් වෙනවායි කියලා. ඒ මිදෙන්න කැමතියි කියලා. නමුත් පෘථග්ජනයාට සිතට එන දේ මම කොට ගැනීමෙන් මිදෙන්න තේරෙන්නේ නැහැ කියලා කියනවා. හොඳට මතක තියාගන්න මේක. මම කොට ගන්නේ සිතට එන දේ. කය පිළිබඳ ආවත් සිතට එන්නේ. පෘථග්ජනයාට තේරෙන්නේ නැද්ද? මොකද පංචස්කන්ධය තේරෙන්නේ නැති එකනේ පෘථග්ජනය කියලා කියන්නේ. ඒකට එන දේ මමත්වයෙන් ගත්තාම මායයට බැඳේ. දෙන්න බෑ කියලා තියෙනවා. අන්න බුදුරජාණන් වහන්සේගේ බණ අහලා මේ පංචස්කන්ධයට එන දේ මමත්වයෙන් නොගැනීමේ භාවනාව හොයාගන්න වෙනවා. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ තමයි නිවනට යන පාර. මඤ්ඤමානෝ කෝබික්කු ඒ සසරට යන පාර. මේ දෙකම එක තැනනේ. මේක මම පොඩි වෙලාවක් තුල අද පැහැදිලි කරන්නම්, ඊළඟ දවසේ හොඳටම පැහැදිලි කරන්නම්. මේ වචන අහලා තියෙනවා නම් ඒ වචන ඔස්සේ හැබැයි මම කියන පෙළ තේරුම් ගන්න. ඔබ වතෙන් පාඩම් කරගත්ත විභාග ලියුප මේක ගන්න එපා මෙතේ. ඇසට, කනට, නාසයට, දිවට, කයට, දොරවල් හයට අරමුණක් හමුවීම සම්බන්ධයෙන් ගත්තල තියෙනවා තින්නම් සංගති පස්සෝ කියලා. තින්නම් කියන්නේ කරුණු තුනක්. ඒ කරුණු තුන ඇසේනම් ප්‍රසාදේ අරමුණු ගන්න පුළුවන් හැකියාව. ඒකට ඉදිරියෙන් තියෙන රූපයක හේවණල්ල ඇතුලේ වැටෙන එක ගෝචර. ඒක මේක හඳුනා ගන්න ඇසේ හඳුනන සිත පහළ වෙන චක්කු විඤ්ඤාණ. මේ තුන එකතු වීම තුළ පළවෙනියෙන් පහළ වෙන්නේ පස්ස කියලා කියනවා. ස්පර්ශ චෛතසික. ස්පර්ශ වුණාම තමයි අපිට විඳින්න පුළුවන් වෙන්නේ. සැප හෝ දුක් හෝ උපේක්ෂාව වශයෙන්. පස්සවච්චා වේදනා. මොකද අර හඳුනා ස්පර්ශ උනෙන් පස්සේ ඒකට අදාළ හතුරා හෝ මිතුරා හෝ ආදි වශයෙන් සංඥාත් වෙනවානේ. විඳිනවා. සැප හෝ වශයෙන් විඳි දුක් වශයෙන් විඳි මොකද්ද විඳින අරමුණ දැන් විඳින්නේ. අම්මා කිව්වත් තාත්තා කිව්වත් හතුරෙක් කිව්වත් මිතුරෙක් කිව්වත් බාහිරේ ඉන්න අය අපි මේක අරමුණකින් තමයි ගන්න. මේ අරමුණේනේ ලෝකේ තියෙන්නේ. විඳින්න ගියාම මොකද වෙන්නේ? අන්න පු탁ජන පුද්ගලයාට ඒකත් එක්කලා හොඳ නම් ඇලෙන්න නරක නම් ගැටෙන්න. වේදනා පච්චා තණ්හා කියන්නේ මේ ඇලීම ගැටීම දෙකට. තණ්හා පච්චා උපාදාන. තණ්හා වුණොත් දැඩිව ගැනීමක් සිද්ධ වෙනවා. අන්න අර රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ පංචකයේ පංච උපාදානස්කන්ධේ බවට පත් වෙන හැටි මේ පෙන්නන්නේ. උපාදාන පච්චා භව. අන්න අபிසංකාර වුණා අනාගත ඵලයක් උපදින. දැන් ස්කන්ධ පහ මිය ගියාට හේතුවක් ඉතුරු වුණා. මේකට අවිද්‍යාව කියනවා. ඉතින් සසර ස්කන්ධ පංචකයේ වරද්දා ගැනීමෙන් නිතරම සසර හදනවා මිනිස්සු. සසරක් තියනව නෙවෙයි. තම තමන් අනුගමනීය ක්‍රියාමාර්ගය තුළ සසර හැදෙනවා. ඒ නිසානේ පව උපාදානය තුළ අපාය හදාගන්නේ. පින උපාදානය තුළ කාමසු ගතිය හදාගන්නේ කාම භවයේ. දෙවියන් අතර හෝ මිනිසුන් අතර ධාන උපාදාන කරන භවය හදාගන්නේ. එහෙනම් පෘථග්ජන පුද්ගලයා දන්නේ සසර හදන්නේ. බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ මේ මොහොත සසරින් මිදෙන්න. නම් පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව. භවපච්චා ජාතිනේ. ඉතින් එහා පැත්තට ඒක. මේ තණ්හා උපාදාන භව කියන එක ආත්මයක් තුළ බලන්න එපා, ජීවිත තුනක් තුළ බලන්නත් එපා, අරමුණ තුළ බලන්න.
රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ ඕන හැක තණ්හා උපාදාන භව. තණ්හා උපාදාන භව වලට කියනවා අවිද්‍යා සංඛාර. අන්න සංඛාරා පරමා දුක. මේ පමාව සිද්ධ වෙන හැටි. මේ තමයි මේ තණ්හා උපාදාන භව වෙන එකට තමයි බුදුන් වහන්සේ අර මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස කියලා කිව්වේ. තව පදයක තියෙනවා උපාදීයමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස අල්ලා ගැනීමෙන් මායයට බැඳී. මෙන්න මේකට තමයි මේ නිත්‍ය සුඛාත්මකට ගන්නවා කියලා කියන්නේ. නිත්‍ය කියන්නේ ස්ථිරයි, සුඛ කියන්නේ සැපයි, ආත්ම කියන්නේ සිංහල වචන හදලා ගන්න එපා මේක. අපි හිතන් ඉන්නේ අනිත්‍ය කියන්නේ ඔක්කොම ඇති නැති වෙනවා කියලානේ. ඇති වෙන දේ නැති වෙන එක අනිත්‍ය කියන්නේ. නෑ. ඒක තමයි අපිට වැරදිලා තියෙන්නේ. අනිත්‍ය නම් දුකයි, යදනිච්ඡන් තන් දුක්ඛං යම් දුක්ඛං තදනත්තා. යමක් අනිත්‍ය නම් දුකයිලුනේ. එහෙනම් මගේ ආත්මය නෙමෙයි. දැන් මට තේරෙන්නේ නැත්තේ රහතන් වහන්සේට බුදුන් වහන්සේට එතන ඉඳලාම ස්කන්ධ පංචකේ අනිත් දුක්ඛ අනාත්ම ජීවිත අවසානයේ දක්වාම තියෙනවා. එකක්වත් නිත්‍ය සුඛාත්මය වන්නේ. දැන් ඒකෝ ස්කන්ධ පංචකේ අනිත් දුක්ඛ අනාත්ම දුකක් නම් බුදුන් රහතුන් තරම් දුක් විඳින අය ලෝකේ කොහෙවත් නැහැ. ස්කන්ධ පංචකේ අනිත් දුක්ඛ අනාත්ම තියෙන දුකද නිවීමද? එහෙනම් දුක්ඛ කියන එකේ තේරුම දුක වෙන්න ඕනේ. ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥා සොයමු වීම. සමාජයේ එහෙම නොකියවට මට කරන්න දෙයක් නැහැ. මොකද අපි මේ මහානකමේ අද මහාන වෙලා බණ කියනවා නෙමෙයි. මුළු ජීවිත කාලයම ත්‍රිපිටකයත් එක්කලා ඉඳලා. අවුරුදු 40ක් තිස්සේ සංසන්දනය කරලා අනුගමනය කරලා මේ වචනවල අනුගාමී ප්‍රතිපදාවේ මේ සිංහලට පරිවර්තනය කරන්න යාමේදී උගන්වන්න යාමේදී නොගැඹුරු අර්ථ දීම තුළ මිනිස්සුන්ට මෙතෙන්ට එන්න බැරි බව පැහැදිලි කරමින් ඉන්නේ. ඒක බලපෑමක් නෙමෙයි, තර්ජනයක් නෙමෙයි. කැමති නම් හරිනම් පිළිගන්න නැත්නම් අතහැරලා නිකන් ඉන්න. අපිට කිසිම ගැටලුවක් නැහැ පිළිබඳව. ඒ නිසා මෙන්න මේ අරමුණ තුල තමයි මේ රැස්වීම සිදු වෙන්නේ. පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව නම් එහෙනම් අபிසංකාර වුණා. උපාදාන වුණා. මඤ්ඤමාන වුණා. එහෙනම් මායයට බැඳුණා. දැන් පඳුරට මුණ දෙන්න බැරි වුණා. සිහිය තිබුණේ නැහැ. මෙන්න මේක තමයි ළමා කාලේ ඉඳලා කෙනෙක් දිගටම කරමින් ඉන්නේ. පමාද විහාරී. මේ මොහොත අප්‍රමාද විහාරී වෙන්න තමයි සතිය ගන්න ඕනේ. සතිපට්ඨාන සූත්‍රය කියන සතිය කියන වචනේ මේක තේරුම් ගත්තාම තේරෙයි සතිය කොතෙන්ද තියෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් ලෞකික මට්ටමේ ලෝකේ තියෙන මට්ටමේ සති කියන පදයට අර්ථ තියෙන්න පුළුවන්. නමුත් අපමාදව අමතපදම් පදේ පෙන්වන්නේ සිහියෙන් කටයුතු කිරීමයි කියලාද අප්‍රමාදයේ නිවනට මගේ. එහෙනම් ස්කන්ධ පහෙන් පහට නිවන හම්බ වෙන්න ඕන නිවනට යන්න ඕනේ. පස්සේ යනවා නෙමෙයි යෝග. සෝවාන් පුද්ගලයා සෝවාන් වීමේදීම ලබන්නේ නිවනේ ආරම්භය. එතනින් එහාට අර නීවරණ අයින් වෙමින් නිවීම සම්පූර්ණ කරගන්න එකයි වෙන්නේ. නිව තියෙන දෙයක් මේ වහගෙන නේ. නීවරණ කියන එකේ තේරුම ඒක. ඉතින් වහගත්ත ටික අයින් කරන්නේ අපි කරන්න ඕන. නිවන ගැන කතා කරන්නේ නෙමෙයි යෝන. වහගත්ත නිසා නිවන පේන්නේ නැත්නම් ඒ ටික අයින් කරගන්නේ කොහොමද? දැන් එතකොට අපි ඊළඟ පදයට යනවා. මොකද්ද? මේ සිද්ධිය අපි කතා කළේ පැවැත්ම. පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව. මේ තණ්හා උපාදාන භව නම් වූ එකෙන් සතරට බැඳෙන එකට තමයි ඔබ දන්න පටිච්චසම්පාදයේ මුලින්ම අවිජ්ජාපච්චා සංඛාරා කියලා තියෙන. ඒක ඉස්සර ජීවිතයට ගන්න නැතුව මේ මොහොතේ සතරට බැඳෙනවට ගන්න අවිද්‍යා සංඛාරය. දැන් භාවනාවද? නැපමාව. මේ මොහොත නොපමාවට පත් කරගන්නේ. එතකොට මෙහෙමයි බුදුන් වහන්සේ පෙන්වන්නේ. අනුසෝතගාමිනී ඔය පෙන්වන්නේ දැන් පටිසෝතගාමී පෙන්වනවා. තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. ආයත අරකමයි. වේදනාපච්චා තණ්හා එන්න පුළුවන්. ඒ තණ්හාව තස්සායව තණ්හාය. අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ. ඒ තණ්හාව කියන්නේ ඇහි නම් රූප තණ්හාව, කනේ නම් ශබ්ද තණ්හාව, නැත්නම් අරමුණේ පවතින මමත්වෙන් ගැනීම. අශේෂ කියන්නේ ශේෂ කියන්නේ අර හේතු ඉතුරු කරනවට. ශේෂ කරන්නේ නැතුවට අශේෂ කියනවා. රාග කියන්නේ ඇලෙනවට, නොඇලෙනවට විරාග කියනවා. හේතු ඉතුරු නොකට අවශේෂ කියනවා. නිරෝධ කියන්නේ ඉතුරු නොවෙනවට. අශේෂ විරාග නිරෝධෝ. ඒ තණ්හාව ඔබට ශේෂ වෙන්නේ නැතුව එහිරි පවතින ඇල්ම අතහරින්න පුළුවන්. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධයෙන් භව නිරෝධෝ. අරමුණ තුල මතක තියාගන්න ජීවිතය තුල නෙමෙයි
දැන් තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාර. තණ්හා නැත්නම් උපාදාන නැහැ. උපාදාන නැත්නම් භව නැහැ. එතනින් එහා පැත්තට හම්බ වෙන එකට විද්‍යා විමුක්තියවත් අවිද්‍යාව දුරු වීම. ඒක තමයි හොයන විමුක්තිය. විද්‍යා විමුක්තිය. මෙන්න මේ පටන් ගන්න එකට තමයි පටිසෝතගාමී කියලා කියන්නේ. අර පැවැත්ම ඉස්සර වෙලා දැන් නැවැත්ම පැත්ත තේරෙනකොට අපහැරෙන්න පටන් ගන්නව තමයි බුදුන් වෙත යන පාර නැත්නම් සෝවාන් වෙනවා කියලා කියන්නේ. ඔය මාර්ගය. ඔය මාර්ගය ඔය මාර්ගයේ ඵලය ලෝකෝත්තරයි. තණ්හා උපාදාන භව මාර්ගයේ ඵලය ලෞකිකයි. තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා. පවෙන් අපාය යන්නේක, පිනෙන් කාමසුගතිය යන්නේක, ධානයෙන් බඹලෝ යන්නේක. ඒක පාප මාර්ගය, පුණ්‍ය මාර්ගය, ධාන මාර්ගය, වත් කර්ම මාර්ගය. ඒකේ කර්ම විපාක තමයි ඵලය. ඒ මාර්ගයේ ඵලය. මේ මාර්ගයේ ඵලය කර්ම විපාක නෙමෙයි. මේක මාර්ගඵලනේ, ආර්ය මාර්ගය. ඵලය මාර්ගය ගන්නකොට ඵලය අසංකතයි. ඒකට නිවනයි කියනු ලැබේ. එහෙනම් නිවන වහගෙන ඉන්න ධර්ම ටික අයින් කරගන්න උගන ගන්න ඕන. අපි මේ කතා කරන්නේ විදර්ශනා භාවනාව පිළිබඳව. තවත් භාවනා ලෝක තියෙන්න පුළුවන්. නමුත් අපි මේ තේරුම් ගත්තේ නැතුව මොනවා හරි කරලා කාලය ගත කරයි කියලා කියන එකේ තේරුම අදාළ දැනට මොහොන දුන්නේ නැහැ කියන්නේ. ඉතින් මම හිතනවා මෙන්න මේ මම දැන් මේ කෙටියෙන් පැහැදිලි කරපු කාරණාව ඔබේ අරමුණු තුළ වෙන්න ඕනේ. නැවත නැවතත් වෙන්න ඕනේ. ඒක තමයි අනුපස්සී විහෙරති කියලා කියන්නේ. නැවත නැවතත් බලමින් වාසය කරන්න. දැන් එහෙනම් තණ්හා උපාදාන විද්‍යා සංඛාරා ප්‍රමාදයයි. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්. නිත්‍ය සුඛාත්ම. තණ්හා නැත්තම් උපාදාන නැහැ. උපාදාන නැත්තම් භව නැහැ. විද්‍යා විමුක්ති අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ ස්කන්ධ පංචකේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියන්නේ. දැන් කොතරම් ගැළපෙනවද බලන්න එවන පන්දුවෙන්මයි දැවී යන්නේ එවන පන්දුවෙන්මයි ලකුණු රැස් කරන්නේ කියලා මම මේ ගලපන උපමාව. ඒ වර්තමාන තරුණ පරපුරට තේරෙන්න කියලා දෙන්නේ. එහෙනම් අපි කර්ම මාර්ගයේ ගිහින් මොකද්ද කරන්න පුළුවන්? සසර ඇවිදින්න පුළුවන්. මේක ධර්ම මාර්ගය. එහෙනම් කර්ම මාර්ගයේ තියෙන පුතග්ජනයින් සඳහා පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්මයේ සරණ කරගන්න. නමුත් මේ පාරේ ගියාම මොකද්ද? දැන් මේ නිවීම කියලා එකක් තේරුම් ගත්තාම නිවන සරණ කරගෙන ජීවත් වෙන්නනේ හදන්නේ. ධම්මං සරණං ගච්ඡාමි කියන ගැඹුරේ තේරුම මම නිවන සරණ කරගෙන ජීවත් වෙනවායි කියන එක. එහෙනම් නිවන සරණ කරගන්න නම් අර නීවරණ ටික ඔක්කොම අයින් කරගන්න එපේ. එතකොට තමයි නිවන හම්බ වෙන්නේ. ලෝකේ කියලා නැතුව ඇති කවුරුත් මං හිතන්නේ ධර්මං සරණං ගච්ඡාමි වල ගැඹුරු අර්ථ නිවන කියලායි. නිවන සරණ කරගෙන ජීවත් වෙනවායි කියන එක. නමුත් ත්‍රිපිටකේ තියෙනවා. සූත්‍ර පිට සූත්‍ර වලින් අරන් පෙන්නන්නම්. රතන සූත්‍රෙත් තියෙනවා. තව තියෙන සූත්‍ර තියෙනවා. තෙරුවන් විග්‍රහ කිරීමේදී බුද්ධ පංචස්කන්ධය අනාත්මය ධර්මයේ නිවන සංඝයා ආර්ය සංඝ රත්නය කියන එක තියෙනවා. අපි ඉතින් ගොඩට ධර්මය අරන් කතා කළාට බණ වලට ජාතක කතා වලට කවි වලට ධර්මයේ කියලා කිව්වට අර අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ ධම්ම සරණ අනඤ්‍ය සරණ තමන් සරණ කරන ජීවත් වෙන්න ආලෝකයක් කරගෙන ධර්මයේ සරණ කරගන්න කියන්නේ නිවන සරණ කරගන්න වෙන මොකක්වත් සරණ කරගන්න එපායි කියන එක. ඔබටත් කවදා හරි දවසක තේවි ධම්මං සරණං ගච්ඡාමි කියන එකේ තේරුම මම ජීවිතේ නිවන සරණ කොටගෙන ජීවත් වෙනවායි කියලා. එදාට ඔබ ආර්ය පුද්ගලෙක් වෙයි. ඒකටපත් වෙන්න ඔබ ඊට පස්සේ මේ නිහඬ බව ප්‍රිය කරයි අර ගොරෝණේව ඔක්කොම අයින් කරන්න හදයි. ගොරවන්නේ වෙයි කලු වලනේ. වෙයි කලු ගියන් පස්සේ ගරවන්නේ නැති ස්වභාවයෙන්ම තියෙනවානේ. ඒ නිසා අපි මේ සසරක් හදාගෙන දුක් විඳිනවා ඒක අපේ පෞද්ගලික දෙයක් දුක කියන එක. මේක අපිට හදාගන්න පුළුවන් නම් හැමෝටම උරුම වෙනවා බුදුන් වහන්සේට හමු වුණ දේ. ඉන් ජීවිතය තුළ නිවන් පසක් කරගන්න පුළුවන් නම් ඊට පස්සේ මැරෙන්න කෙනෙකුත් නැහැ. මොකද මැරෙන්නේ පව් හෝ පින් හෝ ධානය තිබුණොත් නේ. සංඛාරංච නිරෝධේන සංඛාර නිරෝධ වෙනකොට ඊට පස්සේ සසර යන්න කෙනෙක් නැහැ. ඔකනේ තව හිතන්න දේවල් තියෙයි ගැඹුරෙන් ඔබට. අපේ කාලේ නිමා වෙනවා මම හිතන්නේ. ඉතින් මට ඔබ සවන් දීම පිළිබඳව මම සතුටු වෙනවා. ඒ වගේම සම්බන්ධීකරණය කරලා ධර්ම දේශනා 4ක් බාර දීම පිළිබඳව විහාරද හිමියන්ටත් අපි විශේෂ ස්තුතියක් කරනවා. ඔබට අයිතිය තියෙනවා මං කියන දේවල්ට විරුද්ධ වෙන්නත්. පිළිගන්නත් අයිතිය තියෙනවා. මේ ආශ්‍රයෙන් යම්කිසි
දේවල් අහනවා නම් ලබන සතියේ ඉතුරු පැය භාගෙ මම පැය භාගෙන් ඉතුරු ටික ආයෙත් පැහැදිලි කරනවා. ඔබට ඉතුරු ටික කල් දෙනවා. හදාගෙන ඉන්න. මේ කියපු කාරණා ඔස්සේ විතරයි පැය භාගයක් ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්න අහන්න බෑ. එහෙනම් ධම්මැස පාදා ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම අදත් නිහඬ වෙනවා.